තේමාව අද දින දේව වන්දනාව තුලින් අපි සුද්ධෝ සතියට ඇතුළු වන්නෙමු. ක්‍රිස්තුස් වහන්සේ එදා කොටලුවක පිටගෙන ජයග්‍රාහී ස්වරූපයෙන් හෝසානා හඩමැද ජෙරුසලමට ඇතුළු සේක. අපිද එලෙසම ඔලිව් අත ඇතිව හෝසානායයි ගයමින් සමිඳුන් දොරටුව තුළ දෙව් මැදුරට පිය නගමු. අද දින ආරම්භෙන්නේ අපගේ ගැලවීමේ අභිරහස අනුස්මරණ කරන වන්දනා සතියයි. යෙසායා දිවසිවරයා ඉදිරිපත් කරන ලෙස සමිදානන් වහන්සේ සේවකයාගේ ගතිගුණ කවරේදැයි විමසා බලමු. එතුමානෝ සෑම විටම දෙවියන් වහන්සේ වෙසින් සියල්ල විමසන උන්වහන්සේට සවන් දෙන අවනතව ක්‍රියා කරන තැනන් වහන්සේය. ඔවුන් වහන්සේට සවන් දෙන අභිමතය වන ක්‍රියා කරන තැන් වහන්සේ විප්ලව නොකරන එතුමානෝ සියලු යහපත උදා කරන සමිදානන් වහන්සේට තමන්ව පවරා දුන්සේක. අද දිනයේ කියවීම තුලින් අපට පසක් කර දෙන්නේ දුක් විඳීම තුල ඇත්තේ ඊතා මිහිරි ගැලවීමක් බවයි. අපගේ දුක් විඳීමෙන් දෙවියන් වහන්සේ අප වෙතට පැමිණීමට හේතුවකි. මේ සුද්ධෝ සතිය පුරාම සුළු මොහොතක් හෝ යාඥාව සඳහා වෙන් කරගනිමු. සෑම දිනකම කියවෙන සුවිශේෂ වදන් මදින් යේසුස් සමිඳුන් අත්දකිමු. ඔවුන් වහන්සේගේ කීකරුකම දෙවිඳුන්ට සවන් දී එය ඉටු කිරීමද ආදර්ශයක් කරගනිමින් ඔවුන් වහන්සේ අනු යන්නට අදිස්ථාන කරගනිමු. මේ කරුණු සිත්ති තබාගෙන මේ උතුම් දේව මෙහෙයට අපි සියලු දෙනා බැති සිතින් ඇතුළු වෙමු. දාවිද්ගේ පුතුහට තුති වේ හෝසන්නා, තුති වේ හෝසන්නා. සමිඳුන්නා මෙන් වඩිනතුමන් හට තුති වේ හෝසන්නා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපගේ ස්වාමින් වහන්සේගේ පාස්කු අභිරහස සිදු කිරීම සඳහා සති 5ක පශ්චාත්තාප කාලයක් තුල අපි දයා වේද ආත්ම පූජා වේද ක්‍රියාවලින් යුක්තව සූදානම් වූෙමු. ලෝපුරා පෙතර පවත්නා මුළු මහත් සුද්ධ වූ සභාව හා සමග ඒකාබද්ධ වීමේ පරම ගහම්බීර උත්සවය පවත්වනු සඳහා අද අපි මෙහි රැස් වී සිටිමු. අප ගැලවුම් කරුවාණන් වන ක්‍රිස්තුන් වහන්සේ ඔවුන් වහන්සේගේ ගැලවීමේ කාර්යය දුක් විඳීම දිවිපිදීම හා උත්ථානය මගින් සම්පූර්ණ කරන පිණිස තමන් වහන්සේගේ පුරවරයට ජය උත්සවයෙන් යුක්තව ඇතුළු වූසේක. ඔවුන් වහන්සේගේ ගැලවීම දායක ඇතුළු වීම භක්තියෙන් හා විශ්වාසයෙන් සිහිපත් කරමින් ඔවුන් වහන්සේ අනුව යමු. ඔවුන් වහන්සේ කුරුසිය මත විඳි දුකට අපගේ ජීවිතයේ දුක්ඛම් කටුල එකතු කොට ඔවුන් වහන්සේගේ උත්ථානයෙන් ලැබෙන අභිනව ජීවිතයටත් හවුල් වන්නට ප්‍රාර්ථනා කරමු. අපි ආඥා කරමු. දෙවී ස්වාමිනී, ඔබ වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නන්ගේ විශ්වාසය තර කළ මැනව. ඔබ අයදින්නන් හට සවන් දීමට කරුණා කළ මැනව. අද දින අප මේ ගොබ්බතු රැගෙන යමින් විජයග්‍රාහී රජාණන් වන ක්‍රිස්තුන් වහන්සේට අපගේ ගෞරවය ප්‍රකාශ කරන්නාක් මෙන් නිරතුරුව වහන්සේ සමගම සිටමින් ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කිරීමට අපට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක, රජකම් කරනසේක.
ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක සුදෝ මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ජේසුස් ස්වාමීන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමග ජෙරුසලමට ලංව ඔලිව් කන්දට නුදුරු බෙත්පාගේට හා බෙතානියට පැමිණියහ. ඔවුන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් ඔබ ඉදිරියේ ඇති ගමට යන්න. ගිය කෙනෙහිම කිසිවෙකු කිසි කලක නොනැගුණු බැඳ සිටින කොටලු නාම්බෙකු ඔබට සම්භවනු ඇත. ඌ ලිහා මෙහි ගෙනෙන්න. ඔබ මෙය කරන්නේ මන්දැයි යමකු ඇසුවොත් ස්වාමින් වහන්සේ හටුගෙන් වැඩක් ඇත. නොපමාව ඌවා පසු එවන වෙතයි ඔවුන්ට කියන්නයි වදාළසේක. ඔහු ගොස් දොරටුව ළඟ පිටත වේදියේහි දිගේලි කොට සිටි කොටලු නාම්බෙකු දැක ඌ ලිහුවෝය. එහි සිටි අයගෙන් ඇතමෙක් කතා කොට කොටලු නාම්බා ලිහන්නේ මන්දැයි ඇසූහ. ජේසුස් ස්වාමීන් වහන්සේ වදාළ ලෙසම ඔහු ඔවුන්ට පිළිතුරු දුන්හ. එවිට ඔහු තමන්ගේ උතුරු සලු ඌ පිට එලාලූහ. ඔවුන් වහන්සේ දූ පිට හිඳගත්සේක. එවිට බොහෝ දෙනෙක් තමන්ගේ සලුද අන් අයගේ වතු පිටි වලින් කපාගත් කොළාතුද මග අතුලෝය. පෙරටුවෙන් හා පසුපසින් ගිය අය හෝසන්නා සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන්ට ආශිර්වාද වේවා. අපේ පිය වූ දාවිද්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආශිර්වාද වේවා. අති උසස් තැන්හි හෝසන්නා කියා මොර ගැසූහ. සුවිශේෂ වාක්‍යයේ සේය. සුළු මොහොතකට වාඩි වන්න. සති 5ක පශ්චාත්තාපයේ සෝදානමකින් පසුව අපි අද ඇතුළු ගන්නට යන්නේ සුද්ධෝ සතියටයි. ඔබ අතේ තියෙන මේ ඔලිව් අත්ත ඔබට මට බලාපොරොත්තුව ගේන සංකේතයක්. නොවගේ කාලේ දින 40ක මහා ජල ගැල්මකින් පොළොව තලයේ විනාශ වුණාට පස්සේ ඒ නැවේ හිර වෙලා හිටපු නෝවටයි සතුන්ටයි නෝවගේ පවුලටයි බලාපොරොත්තුව ගෙනාවේ පරවියෙක්ගේ තුඩෙන් අරගෙන ආව ඔලිව් ගහක අත්තක්. ඒ නිසා අපේ අතේ තියෙන්නේ ගැලවීමේ බලාපොරොත්තුව කියන පුංචි අතු කැබැල්ල. මේ අපි ඔලිව් අත්ත ස්වාමින් වහන්සේගේ පැමිණීමට අපේ සූදානමේ සංකේතයක්. ඒ කියන්නේ උන්වහන්සේ අපේ ජීවිතයට වඩිනකොට අපි අපේ උතුරු සලු අපේ වටිනාම දේ උතුරු සලුව කියන්නේ ජුදෙව්වෙක් ආභරණය කොටගත් දේ. ස්වාමින් වහන්සේ ජෙරුසලමට විජයග්‍රහණයෙන් ඇතුළු වෙද්දී මිනිස්සු තමන්ගේ උතුරු සලු ගස්වල අතු කොළ කඩලා බිම ඇතුරුවා කියලා සුවිශේෂී අපි දැන් සවන් දුන්නා. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ ජීවිතේ තමන්ට වටින දේ දෙවියන් වහන්සේ ඉදිරියේ බිමට තබලා තමන්ගේ ජීවිතේ වටිනම සලුව උන්වහන්සේ ඉදිරියේ අතුරලා උන්වහන්සේට ඒ මතින් ඇවිදින්න කිව්වා. ඒ නිසා සහෝදර සහෝදරියනි ස්වාමින් වහන්සේ අපේ මගේ ජීවිතයට ගැලවීම ගේන සතියයි මේ. උන්වහන්සේ අපිව ගලවන පාස්කුවේ සතියයි මේ. ඒ නිසා අපි අද අතට ගන්න ඔලිවත් අරගෙන හෝසන්නා ගීතිකාව ගයමින් දේවස්ථානයට ඇතුළු වෙන්නේ. එදා ස්වාමින් වහන්සේ කොටලෝක පිට නැග විජයග්‍රහණයෙන් තමන්ගේ මරණයට ඇතුළු වුණු නියාව මතක් කරමින්. ඒ නිසා අපි දැන් මේ පෙරහැරේ යෙදෙනකොට බොහොම භාවනා යෝගීව සිත එකලස් කරගෙන ඔබේ අතුලාන්තයෙන් හිතා ගන්න ඔබේ ජීවිතයේ බලාපොරොත්තුව ස්වාමින් වහන්සේට දෙනවා කියලා. උන්වහන්සේ ඉදිරියේ ඔබේ වටිනම දේ උන්වහන්සේට පිළිගන්නවා කියලා. උන්වහන්සේ සමග ඒ පාස්කුව අභිරහසට දුක් විඳීම මරණය උත්ථානය කියන ගැලවීමේ අභිරහසට ඔබ ඇතුළු වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න. අපි නැගිට සිටිමු. සහෝදරවරුනි, ජෙරුසලමේ ජනතාව මෙන් අපිදු ජේසුස් සමිඳානන් වහන්සේ පසසමින් සාමයෙන් ගමන් ගමු. ජොද දරුකඩ තුටු නදදී හිමි පිළිගත්තෝ සමිඳුන් හට ජයගොසදී ගොබ් අතු වෙනූ සග මණ්ඩලේ හෝසන්නයි තුතිගී ගැයූ. Jaya
Samitunte
පෞරුතුමන් විසින් පිළිපුරවලට ලියන අදහසුලින් කොටසකි. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන තබාගත යුතු වස්තුවකැයි නොසිතා තමන් වහන්සේම ත්‍යාග කරන්නේ වහලකුගේ ස්වරූපයක් ගෙන අප හා සමාන මිනිස් කෙනෙකු වූසේක. මනුෂ්‍යාකාරයේ සිටිමින් උන්වහන්සේ මරණය එනම් පුරුෂීය මරණය දක්වා පහත් වී කීකරු වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගෙහිද පොළොවෙහිද පාතාල ලෝකෙහිද සියල්ලන් ජේසුස් යන නාමයට දන නමන පිණිසත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිදානන් වහන්සේයයි දෙවියන් වහන්සේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත්ය. දේව වචනය මෙසේය. සුපුවත් ගැනනද එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන්වහන්සේට දුන්සේක. ජය ශ්‍රී දේවා රජතුන් දේවා සනිදේ ඔබ නිති සැලකේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක සුදු මාතුමන් විසින් ලියා තිබෙන සැටියට අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය එසේය. පාස්කෝටද නොමුන් පුපමංගලයටද තව 2000ක් විය. නායක පූජකයෝද විනයධාරියෝද උන්වහන්සේ අල්ලා මරා දමන්නට උපායක් සොයමින් සිටියෝය. කුමක් නිසාද සෙනග අතරේ කාලයක් නොවන පිණිස මංගලයේදී ඒ සිදු නොවිය යුතුයයි ඔවුන් කීහෙයි. උන්වහන්සේ බෙතහනියේ කුෂ්ඨරෝගී සීමෝන්ගේ ගෘහයෙහි කෑමට විසගත් කල ස්ත්‍රියක් බොහෝ අගනා සුපිරිසුදු සුවඳ විලවුන් කිරුණු කිරිගල් කරඬුවක් ගෙන අවුත් එය බිඳ උන්වහන්සේගේ හිස මත වක් කළාය. එවිට එහි සිටි සමහරේ කෝප වී තමන් අතරේ මෙසේ කියමින් ඇයට තදින් දොස් තැබුවෝය. මේ සුගන්ධ තෛලය මෙසේ නාස්ති කිරීමෙන් ඇති ඵල කිම? මේ තෛලය දිනාරි 300කට වැඩි කරන මුදලකට විකුණවා දිනුන්ට දිය හැකි ඉව තිබුණේය. එහෙත් යේසුස් වහන්සේ කතා කොට මෙසේ වදාළසේක. ඈට පහදා නොකරන්න. ඔබ ඈට කරදර කරන්නේ කුමටද? ඈ මට කලේ සත්ක්‍රියාවකි. දිලින්ද ඔබ සමග නිතරම සිටිති. ඔබ කැමති විටක ඔවුන්ට යහපත කරන්නට ඔබට පිළිවෙල. එහෙත් මම ඔබ සමග නිතර නොසිටිමි. ඈ විසින් කළ හැකි දේ ඈ කළාය. තැන්පත් කිරීම සඳහා කල්මත්තේ නෑ මාගේ ශරීරය ආලේප කළාය. සැකවින්ම මම ඔබට කියමි ලෝකුරා සුභාරංචිය ප්‍රකාශ කරනු ලබන සෑම තැනකම ඈ කළ ක්‍රියාවද ඈ ගැන සිහිනීමක් වශයෙන් කියනු ලබන්නේ. එවිට 12 දෙනාගෙන් කෙනෙකු ජුදාස් ඉස්කාරියෝත උන්වහන්සේ පාවා දෙන පිණිස පූජකයන් වෙත ගියෝය. ඔව්හු ඒ අසා සොම්නසට පත්ව ඔහුට මුදලක් දෙන්නට පුරුදු වූ. එවිට ඔහු උන්වහන්සේ පාවා දෙන්නට සුදුසු අවස්ථාවක් සිටියේ. පාස්කු වැටලුවා පූජා කරන නුපුහුන් කූප මංගල්‍යයේ පළවෙනි දින උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේට කතා කොට මෙසේ ඇසුවෝය. ඔබ පාස්කු භෝජනය අනුභව කරන පිණිස අප ගොස් කොතන පිළිල කරනවට ඔබ කැමතිසේක්ද? එවිට උන්වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙකු යවමින් ඔවුන්ට මෙසේ වදාළසේක. නුවරට යන්න. වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමුවන්නේ. ඔහු පස්සේ යන්න. ඔහු ඇතුළු වන තැනට ඔබ ගොස් ගේ හිමියාට කතා කොට
මාගේ ශ්‍රාවකයන් සමග මා විසින් පාස්කුව අනුභව කළ හැකි කොහිදයි ස්වාමීන් වහන්සේ අසන සේකයි කියන්නේ. එවිට ඔහු පිළියෙල කරන ලද ලොකු උඩුමහල් කාමරයක් ඔබට පෙන්වනවා ඇත. එහි අපට පිළියෙල කරන්න. ශ්‍රාවකයෝ පිටත් ගොස් නුවරට පැමිණ උන්වහන්සේ උන්ට වදාළ ලෙස සියල්ල දැක පාස්කු භෝජනය පිළියෙල කළෝය. සවස් වූ කල උන්වහන්සේ 12 දෙනා සමග වැඩියසේක. ඔවුන් වාඩි වී භෝජන අනුභව කරමින් සිටියේදී ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළසේක. සැබවින්ම මම ඔබට කියමි මා සමග අනුභව කරන ඔබ අතරින් කෙනෙක් මා පාවා දෙන්නේ. ඔවුන් සියල්ලම ශෝකපත්ත එකිනෙකා ඒ මමදයි උන්වහන්සේගෙන් අසන්නට වන. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළසේක. ඔබ 12 දෙනාගෙන් මා සමග පාත්‍රයේ අතලන කෙනෙක්. එතුමාණන් ගැන ලියා තිබෙන ප්‍රකාර මනුෂ්‍ය පුත්‍රයාණෝ නියමිත ගමන යනසේක්මය. එහෙත් අහෝ මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන මේ මනුෂ්‍යයාට සිදුවන විපතක මහත. මේ මනුෂ්‍යයාණන් වන්නේ නම් වඩා යහපත්. ඔවුන් ආහාර අනුභව කරමින් සිටියේදී උන්වහන්සේ කූපය රැගෙන ආශිර්වාද කොට කඩා ඔවුන්ට දෙමින් මෙසේ වදාළසේක. ගන්න මේ මාගේ ශරීරයයි. ඉන්පසු උන්වහන්සේ කුසලාන රැගෙන තුති පුදා එය ඔවුන්ට දුන්සේක. ඔවුන් සියල්ලම ඒ පානය කළෝය. තවද උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක. මේ මාගේ රුධිරයයි. බොහෝ දෙනෙකු දෙසා වගුරුවන්නට යන givisumee මාගේ රුධිරයයි. සැබවින්ම මම ඔබට කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී මම නැවත මිදිවුෂ පානය කරන දවසට තෙක් මම මේ මිදිවුෂ යලි පානය නොකරන්නේ. ඔව්හු ගීත ගයා ඔලිව කන්දට පිටත් ගියෝය. එවිට ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක. ඔබ සියලු දෙනාම මා නිසා පැකිලෙන්න විය. මන්ද මම එඩේරාට පහර දෙන්නේ. එවිට බැටළුව විසිරුණු ලබන්නෝය කියා ලියා දෙගෙන හේයි. එහෙත් උත්තාන වූ පසු මම ඔබට පෙරළුව ගලිලයට යන්නේ. පේතුරු උන්වහන්සේට කතා කොට මෙසේ කීවේය. අන් හැම දෙනාම පැකිලීමටපත් වුණා මම නොපැකිලෙන්නේ. යේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. සැබවින්ම මම ඔබට කියමි. අද මේ රැයිදීම කුකුලා දෙවරක් හඬනු පෙර ඔබ මා 3 වරක් ප්‍රතික්ෂේප කරන්නේ. එහෙත් ඔහු තවත් වේගවත් ලෙස නැවත කතා කරමින් මෙසේ කීවේ. ඔබ වහන්සේ සමග මැරෙන්නට සිදු වුණත් එසේ නොකරන්නේමි. සියල්ලෝද ඒ එසේම කීවෝය. ඔහු ගෙත්සෙමනි නම් ස්ථානයට පැමිණුණේ. එවිට ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළසේක. මා යාඥා කරන අතර ඔබ මෙහි ඉන්න. ඉන්පසු උන්වහන්සේ පේදුරුට, ජාකබ් සහ යෝහන්ට තමන් සමග කැඳවාගෙන ගොස් අතිශයින් බියපත් වන්නටද බලවත් ලෙස ශෝක වන්නටද පටන් ගත්සේ. උන්වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළසේක. මරණ තරම් මාගේ සිත අතිශයින් ශෝකාකුලයි. මෙහි නැවතී අවදිව සිටින්න. උන්වහන්සේ මදක් දුරට ගොස් බිම මූණින් තලා වැටි හැකිනම් මේ පෙය තමන් කෙරෙන් පහව යන ලෙස මෙසේ ආඥා කළසේක. අබ්බා පියාණෙනි ඔබට සියල්ලක්ම කළ හැකිය. මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව. එහෙත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවා. උන්වහන්සේ යලි ශ්‍රාවකයන් වෙතට ආ විට ඔවුන් නිදා සිටිනු දැක පේදුරුට කතා කොට මෙසේ වදාළසේක. සීමොන් ඔබ නිදිද? පැයක්වත් අවදිව සිටින්නට ඔබට නොහැකි වූයේ. ඔබ පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදිව සිට යාඥා කරන්න. සිත නම් කැමති එහෙත් ගත නම් දුබලයි. ඉන්පසු උන්වහන්සේ ගොස් එම වචනම කියමින් යාඥා කළසේක. උන්වහන්සේ නැවත හැරී ආ විට ඔවුන් නිදා සිටිනු දුටුසේක. මක්නිසාදයක් ඔවුන්ගේ නෙත් බරව තිබුණේ. උන්වහන්සේට කුමන පිළිතුරක් දෙනුදැයි ඔවුන් උදක්තුවේ. තුන්වැනි වරටත් උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක. දැන් නිදාගෙන නිවාඩු ගන්න. සියල්ල අවසන්. පැය පැමිණ තිබේ. මෙන්න මනුෂ්‍ය පුත්‍රයාණෝ පව්කාරයන් අතර පාවා දෙනු ලබන්නෝය. නැගිටින්න මා පාවා දෙන තැනැත්තා ළඟම. උන්වහන්සේ කතා කරමින් සිටියදීම 12 දෙනාගෙන් කෙනෙක් වූ ජුදාස්ද
ඔහු සමග නායක පූජකයන්, විනයධාරයන්, හා ප්‍රජා මූලිකයන් විසින් එවන ලද සමූහයක්ද කඩු මුහුණු රැගෙන ආවෝ. උන්වහන්සේ පාවා දෙන ද්‍රෝහියා ඔවුන්ට සම්මත ලකුණක් දෙමින් මෙසේ කියා තිබුණේ. මම යම් කෙනෙකු සිත වෙනඳ ගන්නේම්ද ඒ ඔබ සොයන තැනැත්තාය. ඔහු අල්ලා පරිස්සමින් ගෙන යන්න. ජුදාස් අවුත් වහාම උන්වහන්සේ ළඟට ගොස් මෙසේ කියමින් උන්වහන්සේ සිතගත්තේ. රබ්බි අනෙක් අය උන්වහන්සේ පිටපත් කළා උන්වහන්සේ අල්ලාගත්තුය. එවිට ළඟ සිටින උන්ගෙන් කෙනෙක් කඩුවකට නායක පූජකයාගේ මේ කරුවාට පහර දී ඔහුගේ කන කපාලු වූයේ. යේසුස් වහන්සේ ඔවුන් අමතමින් මෙසේ වදාළසේ. ඔබ කඩමුගුරු රැගෙන මාල්ලන්ට පෙරත් ආයේ මා ස්වරූප නිසාද මම දේව මාලිගයේ උගන්වමින් දිනපතා ඔබ සමග සිටියෙමි. එහෙත් ඔබ මා අල්ලා නොගත්තොබේ. එසේ වූයේ සුද්ධ දේවිල්ලේ සම්පූර්ණ වන පිණිසයි. එවිට සියල්ලෝම උන්වහන්සේ අතකර බලා ගියෝය. තමාගේ වස්ත්‍රය වශයෙන් රෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන්වහන්සේ පසුපස්සේ ගියේ. ඔහු අල්ලාගත්තා. එහෙත් ඔහුගේ රෙද්ද ඉවතලා නග්නව බලා ගියේ. ඔහු යේසුස් වහන්සේ නායක පූජකයා වෙත ගෙන ගියෝය. සියලු නායක පූජකයෝද ප්‍රජාමූලිකයෝද විනයධාරයෝද රැස් වූ. පේතුරු උන්වහන්සේ පසුපස නායක පූජකයාගේ මළුව ඇතුළ දක්වා ගොස් මෙහෙකරුවන් සමග ඉඳගෙන ගිනි තබමින් සිටියේ. නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද යේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන්වහන්සේට විරුද්ධව සාක්ෂි සෙව්වෝය. එහෙත් කිසිවක් සම වූයේ නැත. බොහෝ දෙනෙකු උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි කියමින් මෙසේ කිව්වෝය. මනුෂ්‍යයාගේ අතින් සාධනවද මේ දේව මාලිගය බිඳ දමා අතින් නොකළ අනෙක් කෙනෙකුකින් ගොඩනගන්නේ ඔහු කියනවා අපි ඇසුවෙමු. එහෙත් මේ ගැනවත් ඔවුන්ගේ සාක්ෂි ප්‍රකාශය එකඟ වූයේ නැත. එවිට නායක පූජකයා සභාව ඉදිරි කෙළි නැගිට උන්වහන්සේගෙන් මෙසේ ඇසුවේ. ඔබ කිසි උත්තරයක් නොදැන්නේද? මොවුන් ඔබට විරුද්ධව ගෙනන මේ සාක්ෂි මොනවාද? එහෙත් උන්වහන්සේ නිහඬව සිට කිසි උත්තරයක් නොදුන්සේක. නායක පූජකයා නැවත උන්වහන්සේට කතා කොට මෙසේ විචාළේය. ඔබ ආශිර්වාද ලත් තැනැන් වහන්සේගේ පුත්‍රයන් වූ ක්‍රිස්තුස්ද? යේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේ. මම එසේ වෙමි. තවද මනුෂ්‍ය පුත්‍රයන්න් පරාක්‍රමයන්න් වහන්සේගේ දකුණු පසෙහි වැඩ හිඳුණුද අහසේ බලාකුළු සමග වඩිනවාද ඔබ දකින්න වේය. එවිට නායක පූජකයා තමාගේ සලුව ගිරාගෙන මෙසේ කිව්වේ. තවත් සාක්ෂිකාරයන්ගෙන් අපට කුමන වැඩක්ද? ඔබ දේව අපහාසය ඇසුවා වූය. ඔබේ තීරණය කුමක්ද? උන්වහන්සේ මරණයට සුදුස්සෙකයි සියල්ලෝ එක වෙලා තීරණය කළේද? එවිට සමහරෙක් උන්වහන්සේට කෙල ගසන්නටද උන්වහන්සේගේ මුහුණ වසා අතුල් පහර දෙමින් දිවස් කියන්නයි උන්වහන්සේට කියන්නටද පටන් ගත්තෝය. මෙහෙකරුවෝද උන්වහන්සේට හැකි තරම් පහර දුන්නෝය. පේතුරු පහළ මළුවේ සිටියදී පූජකයාගේ මෙහෙකාරයෙක්ගෙන් එකියක් අවුත් ගිනි තබමින් සිටි පේතුරු දැක ඔහු දෙස හොඳින් බලා මෙසේ කීවාය. ඔබද ඒ නාසරෙතේ යේසුස් සමග සිටියේද? එහෙත් ඔහු උත්තර දෙමින් මෙසේ කීවේ. නැත. ඔබ කියන දේ මා දන්නේවත් මට තේරෙන්නේවත් නැත. ඉන්පසු ඔහු පිටත දොරටුව ළඟ මණ්ඩපය දෙසට ගියේ. එකල කුකුලා හැඬලිය. මේ කාර්ය ඔහු දැක ළඟ සිටින උනට නැවත නැවත මෙසේ කියන්නට පටන් ගත්තාය. මොහු ඔවුන්ගෙන් එක්කෙනෙකි. එහෙත් පේතුරු යලිත් මෙසේ කීවේ. නැත. ස්වල්ප වේලාවකට පසු එහි සිටි අයද පේතුරුට කතා කොට මෙසේ කීවෝය. සැබවින්ම ඔබ ඔවුන්ගෙන් එක්කෙනෙක්මය. ඔබත් ගලීලයෙක්මය. එවිට පේතුරු තමා පිට ශාප කරමින් දෙවුරන්නට පටන්ගෙන මෙසේ කීවේ. ඔබ කියන මේ මිනිසා මම නොදනිමි. එකෙනෙහිම කුකුලා දෙවන වරටත් හැඬලියේ. කුකුලා දෙවරක් හඬලන්නට පෙර මම ඔබ නාදුනමි. ඔබ දෙවරක් මාගෙන කියන්නේ යයි යේසුස් වහන්සේ තමාට කී වචනය පේතුරු සිහි කළේ. ඔහු මහා හඬින් හඬන්නට පටන් ගත්තේ.
පහන් වූ කෙනෙහිම නායක පූජකවරු ප්‍රජාමූලිකයන්ද විනයධරයන්ද මන්ත්‍රණ සභාව සමග මන්ත්‍රණයක් පවත්වා යේසුස් වහන්සේට විලංගු දමාගෙන ගොස් පිලාත්ට පාවා දුන්නේය. පිලාත් උන්වහන්සේට කතා කොට මෙසේ ඇසුවේය. ඔබ යුදයන්ගේ රජුද? යේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේය. ඔබම එය කියන්නේය. නායක පූජකවරු බොහෝ දේ ගැන උන්වහන්සේට වරද ලැබුවේය. පිලාත් උන්වහන්සේට නැවත කතා කොට මෙසේ කීවේය. ඔබ කිසිත් උත්තර නොදෙන්නෙහිද? කොතෙක් දේ ගැන ඔහු ඔබට චෝදනා කරන්නේ කරද්ද? එහෙත් යේසුස් වහන්සේ කිසි පිළිතුරක් දුන්නේසේක. පිලාත් භවිතවිය. මංගල්‍යයේදී ඔවුන් ඉල්ලා සිට සිරකරුවෙකු නිදහස් කර ගැනීම ඔවුන්ගේ සිරතක් විය. කැරල්ලකදී මිනිමරු කැරලිකරුවන් සමග ඉරබාරයට ගන්නා ලද බරබ්බාස් නමැත්තෙක් සිරගේ සිටියේ. සමූහය ඉදිරියට ගොස් පෙර සිරිත අනුව සමන්ත කරනගෙන පිලාත්ගෙන් ඉල්ලා සිටියේ. පිලාත් ඔවුන්ට උත්තර දෙමින් මෙසේ කීවේය. යුදයින්ගේ රජු ඔබට නිදහස් කර දීමට ඔබ කැමතිද? නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව ඔහු දැන සිටියේ. එසේ නොව බරබ්බාස් නිදහස් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලන්නට නායක පූජකවරු සමූහය පෙළඹුවෝය. පිලාත් නැවත කතා කරමින් ඔවුන්ගෙන් මෙසේ ඇසියේ. එසේනම් යුදෙවරුන්ගේ රජුයි ඔබ කියන මොහොත කුමක් කරම්ද? එහෙත් ඔහු වැඩියෙන් මෙසේ මොර ගැසුවෝය. ඔහු කුරුසේ යන ගසම. එකල පිලාත් සෙනගගෙන් මෙසේ ඇසියේ. කිමෙක්ද? ඔහු කුමන අපරාධයක් කළේද? එහෙත් ඔහු වැඩියෙන් මොර ගැසුවෝය. මොහු කුරුසේ යන ගසන්න. එවිට පිලාත් සෙනග සතුටු කරන්නට අපටියේ බරබ්බාස් ඔවුන්ට නිදහස් කර දුන්නේය. යේසුස් වහන්සේට කසයෙන් තලවා උන්වහන්සේ කුරුසේ ඇඩගසන්නට පවා දුන්නේය. මුරසෙවලෝ උන්වහන්සේ ප්‍රෙටෝරියම් නම් රජවාසලට ගෙන ගොස් මුරසේනාන්ගේ රැස් කර වූ. ඔහු උන්වහන්සේට රත් නිල් වස්ත්‍රයෙන් අන්දා කටුවටුන්නක් ගොතා උන්වහන්සේගේ හිස මත තැබුවෝය. ඉන්පසු ඔහු මෙසේ කියමින් උන්වහන්සේට ආශාර කරන්නට පටන් ගත්තෝය. යුදයන්ගේ රජුවනි සැරදෙව්. ඔව්හු උන්වහන්සේගේ හිස බටදණ්ඩකින් තලා උන්වහන්සේට කෙල ගසා දන නමා උන්වහන්සේ ඉදිරියේ නමස්කාර කළෝය. ඔව් උන්වහන්සේට සරදම් කළ පසු රත් නිල් වස්ත්‍ර උන්වහන්සේ කෙරෙහි ඉවත් කොට උන්වහන්සේගේ වස්ත්‍ර හඳවා කුරුසේ ඇඳගසන පිණිස පිටතට ගෙන ගියෝය. ඔව්හු ඇලෙක්සැන්ඩර්ගේ හා රූපස්ගේ පියා වූ පිටිසරින් පැමිණි සිටි සිරේනිය සීමොන් නමැත්තෙකුට උන්වහන්සේගේ කුරුසිය ගෙන යන්නට බල කළෝය. ඔව්හු යේසුස් වහන්සේ කපාලයට යන අර්ථය ඇති ගොල්ගොතා නම් ස්ථානයට ගෙන ගියෝය. ඔව්හු උන්වහන්සේට සෝදලාට මුසු මිදි විෂ දුන්නෝය. එහෙත් උන්වහන්සේ එය නොගත්සේක. ඉන්පසු ඔව්හු උන්වහන්සේ කුරුසියේ ඇනගසා උන්වහන්සේගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිමින් එක් එක්කෙනා කුමක් ගන්දැයි බලන පිණිස ඒවා ගැන දාරු දැම්මා. උන්වහන්සේ කුරුසියේ ඇනගැසුවේ හිරු උදා වී 3 පැයකට පසුව. උන්වහන්සේගේ මරණයට හේතු වූ චෝදනා කුරෙහි යුදෙවරුන්ගේ රජය යයි ලියා තිබිනි. ඔව්හු සරුන් දෙදෙනෙකු එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පසෙහිද තවත් කෙනෙකු වම් පසෙහිද උන්වහන්සේ සමග කුරුසවල ඇනගැසුවා. මග යන්නෝ හිසවර්මනා අපහාස කරමින් මෙසේ කීවෝය. හා දේවමාලිගය බිඳ දමා තුන් දවසෙන් ගොඩනගන ඔබම ගැලවී කුරුසයෙන් බැස එන්න. එසේම නායක පූජකවරුද විනයධරයන් සමග තමන් අතරේ උන්වහන්සේට නිගා කරමින් මෙසේ කීවෝය. මොහු අනුන් ගැලවීය. ඒත් තමාම ගලවා ගන්නට මොහුට නොහැකිය. අප දෙක විශ්වාස කරන පිණිස ඊශ්‍රායල්ගේ රාජු ක්‍රිස්තුන් දැන් කුරුසයෙන් බැස ඒවා. උන්වහන්සේ සමග කුරුසේ ඇනගසවන ලැබුවෝය. උන්වහන්සේට නිගා කළෝය. සවන පැය පැමිණි විට නව වන පැය ලක්වා රට පුරා අන්ධකාරයක් විය. නව වන පැයේදී ජේසුස් වහන්සේ මහත් කඩින් මෙසේ වදාළසේ. එලෝයි එලෝයි ලාමා සබක්තානි. එහි අර්ථය නම්
මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද? ඒ ඇසූ ළඟ සිටිනුන්ගේ සමහරෙක් මෙසේ කිව්වා. මෙන්න මොහු එලියාස්ට හඬගසයි. කෙනෙක් දිව ගොස් මුදු හත්තක් කාඩියෙන් පොඟවා වටදණ්ඩ අමුණා උන්වහන්සේට බොන්නට දී මෙසේ කීවේය. එලියස් මොහු පහළට ගනියදයි බලන්න. ජේසුස් ස්වාමීන් වහන්සේ මහත් හඬක් නගා අපවත් වී වදාළසේ. අප සියලු දෙනාම දැනගසා උන්වහන්සේගේ ශ්‍රී මරණය එවිට දේවමාලිගයේ තිරය ඉහළ පටන් මහන දක්වා දෙකඩ යොමුවේ. උන්වහන්සේ අපවත් වූ බව දුටු උන්වහන්සේ ඉදිරියේ සිටි ශතාධිපතියා මෙසේ පැවසී. සබවින්ම මේ මනුෂ්‍යයා නම් දේව පුත්‍රයා නොවේ. ස්ත්‍රීහු දුරින් බලා සිටියෝ. ඔවුන් අතරේ උන්වහන්සේ ගලිලයේ සිටි කල්හි උන්වහන්සේ කැටව ගියුද උන්වහන්සේට උපස්ථාන කළාද මග්දලාහි මාරියා කුඩා ජාකෝබ්ගේද ජෝසෆ්ගේද මව මාරියා සලෝමේ උන්වහන්සේ සමග යෙරුසලමට ආවා වූ තවත් බොහෝ ස්ත්‍රීවරුන් සිටියෝය. සවස් වූ කල ඒ සූදානම් කිරීමේදී දවස වන සබතට පෙර දින වූ බැවින් මන්ත්‍රණ සභාවේ ගරු මන්ත්‍රීවරයාණන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලාපොරොත්තු වෙන සිටියෝද අරමෙතියා ජෝසප් අවුත් දහයරවත් සිටි පිලාත් වෙත ගොස් යේසුස් වහන්සේගේ දේහය ඉල්ලා සිටියේ. උන්වහන්සේ මෙතරම් ඉක්මනින් නැසී යාම ගැන පුදුම වූ පිලාත් ශතාධිපතියා කැඳවා උන්වහන්සේ දැන් මැරී සිටිසේක් දැයි ඇසුවේය. ඒ බව ශතාධිපතියාගෙන් දැනගත් ඔහු මෘතදේහය යෝසප්ට බාර දුන්නේ. ඔහු හඩ වස්ත්‍රයක් මිලයටගෙන ජේසුස් වහන්සේ කුරුසයෙන් බා ඒ හඩ වස්ත්‍රයෙන් ඔතා බර්වතයක කණින් ලද සෝනේ ගැබක බහ යක් මොන ගලක් පෙරලා දැමුවේ. මග්දලාහි මාරියාද ජෝසෙෆ්ගේ මව මාරියාද උන්වහන්සේ තැන්පත් කළ ස්ථානයේ දුවෝය. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුමත් තුළ දයාකර සහෝදරයනි ආදරණීය අපි මේ සවන් දුන්න දීර්ඝ සුවිශේෂය සුදු මාක්තුමාගෙන් උපුටා ගන්න. අද මහසිකුරාදා මෙවැනිම දීර්ඝ සුවිශේෂ පුතාලයකට අපි සවන් දෙනවා. ඇත්තටම මුල් කිතුණු සභාවේ සෙනගෝගේ සහ මුල් කිතුණු දේවස්ථානවල ජේසුස් වහන්සේගේ දුක්ඛාප්තිය ලියවුනේ සුවිශේෂය ලියන්නට හේතු වුණේ මේ පාස්කු අභිරහස උන්වහන්සේගේ දුක් විඳීම මරණය සහ උත්ථානය මිනිසුන්ට අහන්න සලස්වන්න. ඒ කාලේ ශ්‍රව්‍ය දෘශ්‍ය කියලා මාර්ග දෙකක් තිබුණේ නැහැ. තිබුණේ ශ්‍රව්‍ය මාධ්‍ය විතරයි. එතකොට සුදු සුවිශේෂයේ අපි අහලා තියෙන ජේසුගේ ජීවිතයේ අන්තිම පැය 12 ලියලා තියෙන්නේ නාට්‍යක ස්වරූපේ. ඒ නිසායි මේ ජුවාම් සුවිශේෂය සහ අනෙකුත් සුවිශේෂ පදනම් කරගෙන පාස්කු නාට්‍ය මම දන්නවා අවුරුදු කිහිපයකට කලින් ඔබත් ලස්සන පාස්කු නාට්‍යයක් මේ රෝමේ පුරවරේ රඟපෑවා නේද? ඒ පාස්කු නාට්‍යයේ නළුවෝ නිලියෝ තවමත් ඉන්නවා. නැද්ද? ඉන්නවනේ. පාරේ යනකොට සමහරවිට මට පෙන්නනවා මිනිස්සු පාද අරයන්නේ පිළා. මේ යන්නේ පළවෙනි ජේසු, මේ යන්නේ දෙවෙනි ජේසු. ඒ නාට්‍ය කොච්චර අපේ හිතවලට ආවේදන දෙනවද? නාට්‍යයක් ලියන්න සුද්ධ සුවිශේෂයේ මත පදනම් වෙච්ච බයිබලීය ජේසුගේ දුක් ප්‍රාප්තියේ නාට්‍යයක් ලියන්න හරි ලේසියි. හේතුව මොකද? බයිබලයේ ලියලා තියෙනම නාට්‍ය ස්වරූපයෙන්. මොකද මුල් සභාවේ මිනිස්සුන්ට
සෙනගෝගයට එකතු වුණාම නැත්නම් ඒගොල්ලන්ගේ යාඥා ගෘහයට එකතු වුණාම ඒ අහන් ඉද්දි ඔළුවට යන විදියට ඒ නාට්‍ය ස්වරූපයෙන් තමයි භාෂාව හසුරුවලා මේ සුවිශේෂ ලියුනේ. හැබැයි කතන්දරේ ස්ප්‍රීතු අපි ගත්තම බොහොම පැහැදිලි පණිවිඩය ස්වාමීන් වහන්සේ විජයග්‍රාහී මරණයකට ඇතුළු වෙනවා. අද අපි ඔලිව් වතු දරාගෙන ස්වාමීන් වහන්සේ සමග හෝසානා කියමින් දේවස්ථානයට ඇතුළු වුණා. ජේසුස් වහන්සේත් ඒ වගේම එදා ජෙරුසලමට ගියා. රජ කෙනෙක් සාමාන්‍යයෙන් තමන්ගේ යටත්වැසියන්ව රටවැසියන්ව බලන්න යන්නේ අසරුවෙක් පිට. සාමාන්‍යයෙන් අපි කියනවා සුදු අස්සෙක්ගේ පිටේ කඩුවක් අතේ තියාගෙන රජතුමා තමන්ගේ රාජ්‍යය සක්මන් කරනකොට මිනිස්සු ඔක්කොම දන ගහලා වඳිනවා. තමන්ගේ උතුරු සමු රජතුමාගේ මාර්ගයේ දානවා. කවුරුත් රජතුමාගේ මූණ බලන්නේ නැහැ, දිව බලා ගන්නවා. විශේෂයෙන් රජෙක් යුද්ධයක් ජයග්‍රහණය කරලා එනකොට ඒගොල්ලෝ එන්නේ සුදු අශ්වාරෝහකයෙක්ගේ පිට. කඩුව අතේ තියාගෙන ඒ කඩුවේ තැවෙරලා තියෙන ලේ සතුරාව විනාශ කරයි කියන ලේ ඉහළට ඔසවලා පෙන්නනවා. ඊට පස්සේ ඒ අපි දකින්න ලෝක ඉතිහාසයේ තමන්ගේ සතුරන්ගේ බෙලි අරගෙන ඇවිල්ලා ඒවා ලීවල හිටවලා ඒගොල්ලෝ සමරනවා තමන්ගේ විජයග්‍රහණය. නමුත් ස්වාමීන් වහන්සේ වගේ නෙමෙයි. ජේසුස් ඔබේ මගේ ජීවිතයට ගැළවීම ගේන්න තෝරගන්නේ සුදු අස්සෙක් නෙමෙයි. උන්වහන්සේ කොටලුවෙක් තෝරගන්නේ. ඒ කොටලුවත් කවුරුත් කවදාවත් පිට නොනැගි සතෙක්. ඊට පස්සේ උන්වහන්සේ ඒ කොටලුව මත හිඳගත්තම මිනිසුන් කිසිවක් සංවිධානය කරපු උත්සවයක් නෙමෙයි මතක තියාගන්න. ජේසුස්ගේ ගෝලියෝ 12 දෙනා මේ උත්සවය සංවිධානය කළේ නැහැ. උන්වහන්සේ කිව්වේ ගිහින් කොටලුව අරන් එන්න කියලා විතරයි. නමුත් මිනිසුන් සූදානම් වෙලා මිනිසුන් දැම්ම තමන්ගේ උතුරු සලු තමන්ගේ වටින ඇඳුම් ඊට පස්සේ තමන්ගේ අතු කොළ බිම දාලා පෝසානා කියලා කෑ ගහන්න ගත්තා. ඔය හඬ ඇහෙනකොට සමහර පරිසරවල කිව්වා ජේසුස් ස්වාමීන් වහන්සේට ස්වාමිනී මේ මිනිස්සුන්ට කියන්න කෑ ගහන්න එපයි කියලා. මොකද පරිසරවලට මේ ගෝසා වහන් ඉන්න බෑ. හරියට දෙවි කෙනෙක් වඩිනවා වගේ, හරියට රජෙක් ජෙරුසලමට වඩිනවා වගේ මිනිස්සු කෑ ගහන්න ගත්තේ. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා මේ මිනිස්සු කෑ ගැහුවේ නැත්නම් ගස්ගල් පවා දැන් කෑ ගහන්න පටන් ගනී. ඇත්තටම අපේ මිහිතලේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා සහෝදර සහෝදරියනි. හිතන්න එපා මනුස්ස ආත්මයක් ලැබිලා ඉපදලා ඉන්න අපි විතරයි දෙවියන්ට ප්‍රශංසා කරන්නේ කියලා. නෑ. ඔබ මම අවදි වෙන්නත් ඉස්සෙල්ලා පාන්දර නැගිටින කුරුල්ලා අපේ ගෙවල් වල ඇතිදැඩි කරන කුකුලා අපිට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මම ඒක ඉස්සර අත්දැකලා තියෙනවා. අපි සෙමිනේරියේ ඉන්නකොට උදේ යාඥාව පටන් ගන්නකොටම අපේ පල්ලෙහා තියෙනවා සත්ව පොටුවේ තාරාවට එකකුයි කුරුල්ලෝ ටිකකුයි. බෙල් එක ගහලා උදේ යාඥාව පටන් ගන්නකොට අපිට වැඩිය හයියෙන් ඒගොල්ලෝ කෑ ගහනවා. හරියට අපි නිශ්ශබ්ද වෙනකොට ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙනවා. ආය පූජාවට මෙන්න ළමයි උත්තර දෙනකොට කුරුල්ලෝ කෑ ගහනවා. අපි නොදැන මුළු විශ්වයම දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ඒ කියන්නේ මිනිස්සු, තිරිසන් සතුන්, ගහකොළ, ජීවි, අජීවි මුළු මැවිල්ලම නවතාවයට පත් කරනවා මේ සතිය. අදින් ආර වෙන සතියේ අපි ජලය වෙන්සාරු කරනවා. අපි ගින්දර ආශිර්වාද කරනවා. මුළු මැවිල්ලේ පදාර්ථයන් එක්කම ජේසුගේ උත්ථානයට සූදානම් වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේට ඔබේ ආත්මය කියන ජෙරුසලමට අද ඇතුළු වෙන්න මාර්ගය හදන්න දින 40 අවසාන වේගන යන මේ දවස්වල අපි විශේෂයෙන් අපේ ඇතුළාන්තයට ඇතුළු වෙමු. ජේසුස් තමන්ගේ ජෙරුසලමට ඇතුළු වුණේ මිනිසුන්ව ගලවන්න. ඒ නිසා ඔබත් මමත් විශේෂ යාඥාවෙන් සුදු සතේ කියන්නේ ප්‍රේමවන්තේනි සභාවේ සතියක්, පල්ලියේ සතියක් අපිට ගිය අවුරුද්දේ මේ වාසනාව ලැබුණේ නැහැ. සංඝයාත් එක්ක එකතු වෙලා මේ වන්දනාව පවත්වන්න. නමුත් මේ වසරේ අපිට ඒ වසංගතයේ එලෙසම පවතිද්දි අපේ සහෝදර සහෝදරියන් තව තව අසනීප වෙද්දි ස්වාමීන් වහන්සේ අපිට බලය, ආශිර්වාදය, ශක්තිය දීලා තියෙනවා. මේ සුදු සතියේ ඇතුළු වෙන්න නිසා අපි හැමෝම අදිෂ්ඨානයක් ගමු අද ඉඳන්. අපිට මේ පහුගිය දිනවල බැරි වුණා නම් කමක් නැහැ. සමුවේ හැකි බැවින් සමුදුන් සොයා යන්න ළඟ සිටින බැවින් එතුමන් නම දෙන්නේ. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ආත්මයට ඇතුළු වෙන්න කියලා අපි අපේ උතුරු සලු දාමු. අපේ මොනවද උතුරු සලු? අපි මොනවද වටිනවා කියලා හිතාගෙන ඉන්නේ. අපේ දරුවෝ, අපේ ආඩම්බර වෙන හේතු නැත්නම් අපේ දුකටපත් වෙන හේතු
අපි හම්බ කරලා තියෙන දේවල්, අපේ වස්තුව හැමදේම ස්වාමීන් වහන්සේ ඉදිරියේ තියෙනවා. අපේ ප්‍රශ්න, කරදර, දරුවන්ගේ ලෙඩ දුක්, අසනීප, පෞල් ප්‍රශ්න, ආරවුල් මේවා තමයි අපේ උතුරු සඳු. ස්වාමීන් වහන්සේට ඒවා මතින් ගමන් කරන්න ඉඩ දෙමු. එදා ඉජිප්තුවේ එදා වහල් සේවයේ ඉද්දී අපේ ඊශ්‍රායල් ජනතාව ඉජිප්තුවේ ඒ මිනිස්සුන්ගේ වහල් සේවයෙන් මුදව ගන්නට දෙවියන් වහන්සේගේ දූතය ඇවිල්ලා ඉජිප්තුවේ කුළුදුලන්ට පහර දෙනකොට ඒ මරණයේ දේවදූතයා කඩුව අරගෙන හැම ගෙයක් ළඟින්ම ගියා. හැබැයි සමහර ගෙවල් පහු කරගෙන ගියා. බලන්න මේ වසංගතය. මේ වසංගතය අපේ සමහරුන්ට හැදෙනවා, සමහරුන්ට තවම හැදුනේ නැහැ. හැම ගෙයක්ම පහු කරගෙන වසංගතේ ගියා වගේ යනවා වගේ එදා මරණයේ දේවදූතයා කඩුව අරගෙන හැම ගෙයක්ම ළඟින් ගියා. හැබැයි කවුද බේරුනේ? කවුද බේරුනේ? හැමෝම බේරුණාද? නැහැ. බේරුනේ වැටළුවාගේ ලේ ගෙදර උළුවස්සේ තවරලා තිබ්බ ගෙවල් විතරයි. ඒකනේ පාස්කුව කියන්නේ. පාස්කුව වැටළුවාව ඒගොල්ලෝ මරලා ඒ සතාගේ ලේ අරගෙන ගෙදර උළුවස්සේ ගෑවා. මරණයේ දේවදූතයා ගෙවල් පහු කරගෙන යනකොට අර ලේ දැක්කම ඒ ගෙවල් අතහැරලා ගියා. එහෙනම් පාස්කුව කියන්නේ ස්වාමීන් වහන්සේගේ රුධිරය අපේ ගෙදර උළුවස්සේ නෙමෙයි අපේ හදවත ඇතුලේ අපේ ආත්මය ඇතුලේ ස්පර්ශ කරන බෞද්ධ අත්දැකීමට. එනිසා ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න. මේ සතිය තුළ ඔබ ස්පර්ශ කරන්න, මාව ස්පර්ශ කරන්න. උන්වහන්සේ අපිව පසු කරගෙන යන සතියක්. අපේ ඇතුළාන්තයට අපි ඇතුළු වෙලා අපේ පාපිෂ්ඨ ජීවිතයට අපි මැරිලා අලුත් ජීවිතයකට උත්ථාන වෙන්න ඕන සතියක්. එනිසා මේ ස්පීතුවත් සමග ස්වාමීන් වහන්සේට බාර වෙමින් උන්වහන්සේට අපේ ජීවිතය අයිතිය දෙමින් ජේසුස් වහන්සේ සමග මේ සතියට ඇතුළු වෙමු. මේ සුදු සතිය සහ එළඹෙන පාස්කු සමය සඳහා අපේ තේමාව හෙවෙනු ශාලෝම් අලෙහෙම්. ඒ ජුදෙව්වන්ගේ භාෂාවෙන් හෙවෙනු ශාලෝම්. ස්වාමීන් වහන්සේ උත්ථානෝ ස්වාමීන් වහන්සේ මුලින්ම ජේසු තමන්ගේ ගෝලයන්ට උත්ථානයෙන් පස්සේ කිව්වේ මොකද්ද? ඔබට සාමය වේවා. පාටිසයක් වන්වයි. පූජාව ආරම්භයේ අවසානයේ අපි කියන වචනය. ස්වාමීන් වහන්සේගේ සාමය. සහෝදර සහෝදරියනි අද ලෝකයේ නැත්තේ මේකයි. අද මිනිස්සුන්ට නැත්තේ අඩු වෙලා තියෙන්නේ පෞල් ජීවිතවල ප්‍රශ්න ඇති වෙන්නේ ඔය සාමය නැති නිසා. සාමය කියන්නේ යුද්ධයක් නැතිවීම නොවේ. යුද්ධයක් නැතිවීම නෙමෙයි. ගෙදර මහත්ය නෝන අතර අඩදබර මරා ගැනීම නැතිවීම නෙමෙයි සාමය කියන්නේ. සාමය කියන්නේ අතුලාන්ත සාමයට හරි ගැඹුරු අත්දැකීමක්, අධ්‍යාත්මික අත්දැකීමක්. උත්ථානයේ ජේසුස් ස්වාමීන් වහන්සේ අපිට ඉස්සල්ලාම දුන්නේ ගෝලයන්ට ඇවිල්ලා කිව්ව පළවෙනි වචනේ උත්ථාන වුණාට පස්සේ ඔබට සාමය වේවා. ඒ සාමය අරගෙන යන්න. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට දෙනවා මොන කරදරයක් තිබ්බත්, මොන වසංගතයක් තිබ්බත්, ලෙඩ දුකක් තිබ්බත් ඒ මැද්දේ වැටෙන්නේ නැතුව යන්න දෙනව බලයක්, ශක්තියක්. අන්න ඒකට තමයි සාමය කියලා කියන්නේ. කරදර මැද, වේදනාව මැද, පීඩා මැද ඇවිදින්න ස්වාමීන් වහන්සේ දෙන බලය. අන්න ඒ සාමය ප්‍රාර්ථනා කරමින් අපි මේ සතියට භක්තිවන්තව ඇතුළුව යාත්‍රා කරමු. ආමේන්. අපි සියලු දෙනාම නැගී අපේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි.
වහන්සේගේ රාජ්‍ය විතරක් නොමැත්තේ එයන් වහන්සේගේ මහා පුත්‍රයන් වහන්සේගේ මහා නිමිත සම්දානද ජීවිතයන් දුර්ලභ වහන්සේගේ විශ්වාස කරමි और වහන්සේගේ මහා පුත්‍රයන් සමග රජගුරු මණ්ඩලය හා පූජා පැවිදි සියලු දෙනාද ආරක්ෂා කර රැකගන්නා පිණිස ස්වාමී ආදරේ දෙවි පියාණෙනි එදා ජේසුස් වහන්සේව සභාවන් මැද මහා උසස් ලෙස පිළිගත්තත් පසුව වැඩිකාරයෙකු ලෙස අම්මඩු ගසමින් නින්දා පහස කළේ තෙම ජනතාවමය. එමෙන්ම පියාණෙනි අප සමාජය තුළ සිටින විවිධ චරිත මනාව අවබෝධ කරගනිමින් සැමට එක ලෙස ගරු කරන කිතුණු සංඝයක් වීමට අප සැමට හැකිවන පිණිස स्वामिनी अवगणना साधारण अब्बा पियानिनी साधारण निश्चय ගැන නිතරම අපව අවදි කරන මෙවැනි කාල පරිච්ඡේද තුළ අපාවක හෘද සාක්ෂියකින් අපේ ජීවිත ක්‍රමයන් දෙස අවදි නොවුනොත් දෙවියන්ට අපට සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන හැකි බව හොඳින් අවබෝධ කරගෙන අද පවතින ජීවිත අරගල වාදක කම්කටොළු වලට මුහුණ දීමට අවසි වරම් දානය කරන පිණිස ස්වාමී අපකරණයන් සාධාරණ ලෞකිකත්වය ආධ්‍යාත්මිකත්වය අතර නිතරම අපගේ සිත සැලසෙන අතර අප අතර විය යුත්තේ සැබෑම ආධ්‍යාත්මික සුවය අභ්‍යාස පමණක් බව මනාව අවබෝධ කරගනිමින්ද අනාගතය සඳහා අප වැය විය යුත්තේ උමනා වීරකම් වුණත් ඒ සියල්ල ජයගත හැකි බලයක් ශක්තියන් අපරට ගත සියලු දෙනාට දානය කරනු පිණිස ස්වාමී අපකරණයන් සාධාරණ සහෝදර සහෝදරයනි අප විශේෂයෙන් ආඥා කරමු අප සංඝයේ මුළු ලෝකයේ මේ පවතින කොවිඩ් වසංගතය සමුදාසනය තුළ සිටින සෑම පවුලක් වෙනුවෙන් ඒ වගේම විශේෂ සාධක කර්මයකට භාජනය කරලා තියෙන අප සංඝයේ පුංචි පුතෙක් යේසුවේ වෙනුවෙන් ආඥා කරමු. මේ කිදරුගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම කොට ලැබේවා. Amen.
සහෝදරවරුනි මාගේ සහභාගයාගේ සිල්වත් දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආඥා කරන්න. දෙවි ස්වාමිනේ වහන්සේගේ දිව්‍ය පුත්‍රයන්ගේ දුක් ප්‍රාප්තිය හා මරණය හේතු කොටගෙන අපි සෑම ගෝවිසින් ප්‍රසන්නව පිළිගත මැනව. තනිවම කිසි යහපතක් කළ නොහැකි අපට මේ සර්ව සම්පූර්ණ යාගයේ මගින් වහන්සේගේ කරුණාවත් ප්‍රේමයත් ලබා ගැනීමට හැකි වේවා. මේ කීදරගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. අපගේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. परिशुद्ध प्यारणी सिलबर्द सदातन देवी स्वामिनी आप स्वामीन वने कृष्ण वහන්සේ මගින් සමකල්විද සමදන්නේ ලබෝ වහන්සේට තුති බෙදීම සබවින්ම යෝග්‍යයේ සාධාරණය ගැලවීම දායකය ඔවුන් වහන්සේ දොස්සෝද පෞකාරයන් දසාසිය කැමැත්තෙන් දුක් විඳසේක වරදක් නොමැතිවද ඔවුන් වහන්සේ වැරදි කරවන දෙසා මරණයට තීන්දුව ලදසේක ඔවුන් වහන්සේගේ මරණය අපේ පවුන සාදෙමුවේ ඔවුන් වහන්සේගේ උත්ථානය වහන්සේ හා අප නැවත සමගියට ගෙනාවේ ජීවිතේ ශුද්ධවන්ත භාවයට අපේ අලි කැඳ වූසේක අහස හා පොළවද ස්වර්ගදූත අග්‍රදූත ආදීවද ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරති නේමීම් නැති තුදගේ ඔබ වහන්සේගේ ප්‍රශංසා ගායනා කරති ඔවුන් හා සමගික වේ අපි දුමසේ ජයනාද පවත්වම් ශ්‍රී සුද්ධ स्वामिनी वහන්සේ සමයම සවිසුද්ධ සියලු සවිසුද්ධතාවයන් පුද වහන්සේ හේහින වහන්සේගේ ආඥාවෙන් අනුභවයෙන් මේ පඬු පරිසුද්ධවත් කරන මේ නායදිමු අපේ සියදුවේ මේ පඬු උදෙසා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීර ශ්‍රී උදරයත් බවට පත් වන සදාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සේකමැත්තෙන් තමන් පවරා දෙනු කර කූපේරගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සම මේ ගැන බව කරන්න සබවින්ම මේ බෝධේසා පවරා දෙනු ලබන මාගේ ශරීරය रात्रि भोजने वंदो पशु वහන්සේ සේම කුසලාන්තරයෙන් නැවත තුති පුදා සෝකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සම මේන් දින පානය කරන්න සගවින්ම මේ අපිනව වූ අනන්ත වූ දිවිසමෙහි මාගේ රුධිර කුසලානයි පව කමාව සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්නේ आप विश्वास करना प्रयास प्रकाश करम स्वामी वහන්සේ පුසේක स्वामी वහන්සේ පාරමසේක स्वामी वහන්සේ නවතවලිමසේක එහෙන් ඥානය වහන්සේගේ මරණය දුක්ඛානිය සිහිපත් කරමින් ජීවනදායක කෝපයේද ගැලවීමදායක කුසලාන අපේ වහන්සේට පුද කරමු
ඔබ හමුවේ සිට වෙනකොට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දක්ෂ රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. ස්වාමීනි මුළුල්ලේ වේ පැතර පවත්නා වහන්සේගේ සුද්ධ ස්වභාව සෙහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති බුදු පියාණන්ද සකල පූජක පිරිසද සමගම සභාව දයාගමෙන් පරිපූර්ණ වන්නට සලසන මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇති මේදී අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇති වන සුවනිකුත් සියල්ලන්ද සෙහි කර ඔබ වහන්සේගේ ශ්‍රීමත මණ්ඩලය ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන්වන කන්නේ මරියොත්තමාවන්ද භාග්‍යවත් අපෝස්තල වරුන්ද සෑම කාලයකම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිව්‍ය වූ සියලු ශුද්ධවන්තයන්ද ශුද්ධ ජොසේ මොනිදුන් සමග සදා ජීවනයේ සහභාගී වීමට ඔබ සුදුසුසන් කළ මැනව. තවද උන්වහන්සේගේ ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමට ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමට ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දිවි පියාණනි සුදාත්මයන් හා සමග එක්වැඩ වසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම වේවා. ස්වාමීනි සියලු හැමදෙන මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේ අපට සාමය දෙනෙමින් අපි ආයුධ. එවිට වහන්සේගේ කරුණාවට පිහිට ලැබෙන නිතරම පවෙන් මිදී සියලු කරදරයන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්නෙමු. සාමයේ සමග තබායමි. මාගේ සාමයේ ප්‍රතිමේ සෝකී ශ්‍රාවකයන් නම් තාවදාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේ සමග නිදානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ස්වාමීන් වහන්සේගේ සාමයේ ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමග පවතිවා. මේ කාර්ය සාමයේ පදමු. ලෝයේ පව කරග දේවාලේ පරිත්‍යාගනි මෙන්න දේවාජ බාලකයන් මෙන්න ලෝකේ පව කරන තැන වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට හැදවීම ලද්දු මහත්වන්තය. ස්වාමී වහන්සේ මාගේ සරණට මනුස්සයෙක්මයි ඒ පතන පනපදාමනම මාගේ ආත්මීය ස්වාමී.
संगत रोग विनय दे में आज्ञाव दयावर मेडियनी मोहन से के पुत्र के दयावर करते रुदव अभिकरम नाम पाव करेंद तव के नाम पाव करेंद अने मागे मेडियनी के मान कुलराजे कुल अपसे लोकवासित पाव समान लगाई मेरा तुम्हें अपकरने के मर साधन संबंधी कार्य कटेल करना दुलित माता तपज्ञान स्तुतिय विशेष धन्यवाद दीमक हेट हाउस तुनट अपि पाद नमस्कार पवत्रනවා එයත් මේ නාලිකාවෙන් ප්‍රකාශනය කරනවා हाउस තුනට දේවස්ථානයේ භූමියේ මහත් පාද නමස්කාරය සත්පුරුෂ ආශිර්වාදයෙන් අවසන් වෙන්නේ අපි ඒ තමයි මේ පාස්තුවේ දේවස්ථානයේ පවත්වන අවසාන මහා පාද නමස්කාරය මහසිකුරාදා පාද නමස්කාරයෙන් නෙමෙයි අපි ආරම්භ කරන්නේ පොඩි පෞද්ගලිකව තමයි පාද නමස්කාරය කරන්න වෙන්නේ අපි කෙනෙකුට උඹ ධ්‍යානය ආරම්භ කරන්නේ මහසිකුරාදා ඒ නිසා මතක තිබා ගන්න එක හවුස් තුනට කෙනෙක් හැමෝම දේවස්ථානයේ එන්න මේ පාද නමස්කාරයක එකතු වෙන්න शुद्ध सभी महाब्राह्मण मासिकुरादा सह आदि व्यसनसुरादा दिव्यागया बाकी हदर आरंभ වෙනවා ඒ වගේම විශේෂයෙන් මේ මතක් කිරීම මේ ඉන්ටර්නෙට් සංගයේ සහෝදර සහෝදරියන්ට ඒ අය පූජාව නරඹනවා නම් ටීවී නාලිකාවෙන් ඒ අයට ඉතාම ආදරෙන් මතක් කරනවා ඔබගේ සංගයට සහභාගී වෙන්න පූජාවට හැමෝම ඒ අය පල්ලියට එන්න කියන පණිවිඩය අපි පොදුවේ ලබා දෙනවා ඒ අපි රූපවාහිනියේ පූජා විකාශනය කරන්නේ ග්‍රීසිය සහ මැද පෙරදිග ඇතුළු අනෙකුත් රටවල් වල ඉන්න සහෝදර සහෝදරයන් සඳහායි. එය ගමේ අයට නෙමෙයි. ඒ නිසා නිරෝගීව ඉන්න හැමෝටම ඉතාම ආදරයෙන් ආරාධනය කරනවා. විශේෂයෙන් දහම් පාසල් දරුවන්ට ධර්මගේ දෙමව්පියන්ට ගුරුවරුන් මතක් කරන්න පත්තිවිත් සඳහා සහභාගී වෙන්න කියලා. ස්තුතියි. අපි ආඥා කරමු. देवी स्वामिनी वහන්සේගේ දිව්‍යමය ආහාරය ලබාගත් අපි ඔබ වහන්සේට තුති පුදමින් කරන අයකට කරුණාවෙන් සමන් දුන මැනව. ඔබ වහන්සේගේ දිව්‍ය පුත්‍රයන්ගේ මරණය හේතු කොටගෙන අප විශ්වාස කරන දේ බලාපොරොත්තු වීමට අපට සැලසූ වහන්සේ ඔවුන් වහන්සේගේ උත්ථානය හේතු කොටගෙන නිත්‍ය විපාකයේ කරා ලැබීමට අපට බල සැලසූ මැනව. මේකේ අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසාවත ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ සමගවන සේක්වා. දේවාශිර්වාදය ලබා ගැනීමට ඉසනමා යාඥා කරන්න. කරුණා සාගරයේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයන්ගේ දුක් විඳීම මගින් සැබෑ ප්‍රේමය ආදර්ශයක් අපට දුන්සේක. දෙවියන් වහන්සේට සහ සහෝදර ජනකායට අප කරන සේවය මගින් ඔවුන් වහන්සේගේ නිමක් නැති ආශිර්වාදය ලබා ගැනීමට අපට හැකි වේවා. ක්‍රිස්තුන් වහන්සේ මරණයට යටත් වූ මරණය ජයගත් බව විශ්වාස කරන ඔබට සදාතන ජීවිතයේ තිරණය වුන් වහන්සේ දානය කරන සේක්වා. ඔවුන් වහන්සේගේ බැගෑපත්කම ආදර්ශයන් පමණය කරමින් ඔවුන් වහන්සේගේ උත්ථානයේ සහභාගී වීමට ඔබට වරම් ලැබේවා. සියලු බලදේ මහෝත්තමයන්න් වල පියාණෝද පුත්‍රයාණෝද සුද්ධාත්මයාණෝද ආශිර්වාද කරන සේක්වා. ආමේන්.
යන්න සාමයගෙන යන්න. Amen.